සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් හැම කෙනෙක්ම ශ්‍රවණය කරගන්නට මේ අවස්ථාවේදී සූදානම් වන්නේ ධර්මය හා සමාන ඖෂධයක් මේ මුළු තුන් ලෝකයේහිම වෙන දකින්නට ඇත්තේ නැහැ. ඒ ධර්මයේ තුල කෙනෙකුට ලෞකික වශයෙන් ලෝකයේහි ජීවත් වෙනකොට ඇතිවන සියලුම දුක්ඛයන්ගෙන් හිත නිදහස් කරගන්නට පුළුවන්කම තිබෙනවා. සාංශාරික වශයෙන් ඇතිවන යම් භව දුකක් තිබෙනවා නම් ඒ සියලු දුක නිරුද්ධ කරන්නට පුළුවන්කම තිබෙන්නේ මේ ධර්ම ප්‍රතිපදාව තුළ තම මනස හික්මවා ගැනීම තුළින් පමණයි. අන්න ඒ නිසයි ධර්මය හා සමාන වටිනා දෙයක් වෙන ඇත්තේ නැහැ කියලා කියන්නේ. මේ ජීවිතය තුළ අපි කවුරුත් කාලය ගත කරනකොට අවුරුදු 50ක 60ක උපරිමයක් පවතින ජීවිතේ වැඩි කොටසක්ම අපි සිද්ධ කරන්නේ කුඩා කාලයට ඒ වගේම නින්දට මේ වගේ දේවල් වලට කැප කරන එකනේ. ඒකට මේ කාලය මේ විදිහට අපි කැප කරලා ජීවත් වෙනවා කියන දේ सिद्ध කරපු කාලය අපි එකතු කරලා බැලුවොත් එහෙම ඒ කාලය ඊටමත් ස්වල්පතර වූ කාලයක්. ඒ කියන්නේ අපිට අර්ථාන්විතව අපේ ජීවිතේ ගෙවනවා කියන එක අපි කරලා තියෙන්නේ ඊටම සුළුතර කාලයක්. එතකොට මේ අර්ථාන්විත භාවය පිළිබඳව බැලුවොත් අපි ආර්ය පරේෂණද අනාර්ය පරේෂණද වැඩිපුර සිද්ධ කරලා තියෙන්නේ කියන එක විමසලා බැලුවොත් අපිට තේරුම් ගන්නට පුළුවන්. අපි වැඩිපුර සිද්ධ කරලා තියෙන්නේ අනාර්ය පරේෂණ කියලා. ඒ කියන්නේ වැදගත් කියලා හිතුවට වැදගත් නොවන දේවල් සඳහා තමයි අපි අපේ ජීවිතය වැඩිපුරම කැප කරලා තියෙන්නේ. ජීවිතය තුළ අපි උත්සාහවත් වෙලා තියෙන්නේ. ලෙඩවීම, මරණය, මහලු බව හමුවේ අපිට භුක්ති විඳින්නට බැරි දේවල්, අපිට අපිත් එක්ක එකට තියාගන්න බැරි දේවල් ලං කරගන්න, ගොඩනගා ගන්න නෙමෙයිද අපි අපේ ජීවිතේ වැඩිපුර වියදම් කරන්නේ නැතිනම් ගත කරන්නේ. පින්නතුනි මොහොතකට කල්පනා කරලා බලන්නකෝ යම් වෙලාවක ඔබට අපහසුතාවයක් ඇති වෙන වෙලාවේදී ඔබට පිහිටට නොයන අහක බලාගෙන යන කෙනෙක් ඔබ මිත්‍රයෙක් හැටියට සලකන්නේ නැහනේ. යම් අවස්ථාවක යම් මිත්‍රයෙක් ඔබ අපහසුතාවයට පත්වන තැනකදී ඔබ පීඩාවකට පත්වෙන තැනකදී ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඔහු අහක බලාගෙන යන කෙනෙක් නම් ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැත්නම් ඒ මිත්‍රත්වයෙන් ඇති ඵලයක් නැහැ. අන්න ඒ වගේම මේ පින්නතුනේ අපේ ජීවිතය තුළ අපි මොන දේවල් ගොඩනගා ගත්තත් ඒ ගොඩනගා ගන්න කිසිම දෙයකින් ඔබ දුකටපත් වෙනකොට ඔබට සැනසීමක් උරුම කරන්නේ නැත්තම් ඒ කියන්නේ ඔබ ලෙඩ වෙනකොට වයසට යනකොට මරණයටපත් වෙනකොට ඒ කිසිම දෙයකින් ඔබට සැනසීමක් උරුම වෙන්නේ නැත්තම් ඔබ ජීවිතයේ උපයලා තියෙන කිසිම දෙයක් මිත්‍රත්වයෙන් සලකන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබ ඒ වෙනුවෙන් කාලය ගත කරනවා කියන එක ඒ වෙනුවෙන් මහා කැපකිරීම රාශියක් සිදු කරනවා කියන එක පින්නතුනේ
අන්තිමේටම පසුතැවීම පමණක් ඉතුරු කරන දෙයක්. පසුතැවීම පමණක් ඉතුරු කරන්නේ. සැනසීම කියන එක කවදාවත් ඒ දේවල් ඔබේ ජීවිතයට ඉතුරු කරන්නේ නැහැ. සැනසෙන්න පුළුවන් ඔබට හැකියාව තියෙන කාලෙදි විතරක්. ඔබෙන් හැකියාව නැති වෙලා යනකොට ඒ දේවල් කරා ඔබේ මනස බැස ගැනීමත් එක්ක තවත් ਸੰతాපයක් උරුම කරයි මිසක සැනසීමක් නම් උරුම කරන බවක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. පින්නතුනේ අනන්ත සසරක ගමන් කරන ඔබ නොවිඳපු සැපක් නැතු ඇති. අර ඇත්සොඩක් ප්‍රමාණයට යන කුහුඹු රැලක් පෙන්නලා භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කළානේ මේ කුහුඹු රැළේ චක්‍රවර්ති රජ නොවුණු එකම කුහුඹුවෙක්වත් නැහැ කියලා. සෑම කුහුඹුවෙක්ම චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය හොබවලා තියෙනවා. එතකොට හිතන්නකො පින්නතුනේ හැම කුඹියෙක්ම චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය හොබවලා තියෙනකොට එපමණ සම්පත්තියක් අනුභව කරනකොට එපමණ සම්පත්තියක් භුක්ති විඳිනකොට ඒකේනා කවදාවත් හිතන්න නැතුව ඇතිනේ අනාගතේ මම කුඹුවෙක් කියලා ප්‍රතිසන්දි ගන්නට සුදුසු කෙලෙසයක් මගේ හිතේ තියෙනවා කියලා. ඉතින් අන්න ඒ කෙලෙසයම යම් කලක ඔහු කුඹුවෙක් බවට පත් කරනකොට අර විඳපු සැප එයා කරා පැමිණිලා එයාට යහපත ගෙනල්ලා දෙන්නේ නැහනේ. පින්නතුනේ අන්න ඒ වගේ අපේ ජීවිතේ අපි ගොඩනගන කිසිම දෙයක් ඔබ අපහසුතාවයට පත් වෙනකොට ඔබ දුෂ්කර බවට පත් වෙනකොට ඔබ දුක්ඛිත තැනකට යනකොට ඔබට පිහිට පිලිසරණ පිණිස පවතින්නේ නැහැ. ඔබ ආදරෙන් ජීවත් වෙන ලෝකේ ආදරෙන් ඇසුරු කරන දූ දරුවෝ දෙමව්පියෝ යහළුවෝ මිත්‍රයෝ නෑදෑයෝ ඒ වගේම ඔබ ඊටමත් කැමැත්තෙන් ඔබට පිහිට පිණිස ඔබ එකතු කරගන්න මිල මුදල් මේ දේවල් වලට කවදාවත් පින්නතුනේ සැනසීම උරුම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කිසිම දෙයක් යහපත පිණිස පවතින්නේ නැහැ. යහපත පිණිස පවතිනවායයි සිතලා ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔක්කොම ඔබට තියනවා කියලා හිතලා ඒ හිතීම නිසා ඔබ සතුටක් භුක්ති විඳින්න පුළුවන්. අපි සතුට කියලා කියන්නේ අන්න ඒකට. ඒ දේවල් ඔබත් එක්ක තියනවා කියලා ඔබ සතුටු වෙන දෙයට. ඔබට මෙහෙම දේවල් ලබන්න පුළුවන් කියලා හිතලා ඔබ සතුටු වෙන දෙයට. එහෙම නැතුව පින්නතුනේ ලෝකේ ඒකාන්ත ලෙස අපිට ඒ දේවල් සාරවත් කොට කල්පනා කරලා හිතලා ඒ දේවල් වල සතුට උපදවා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට හේතුව හැම දෙයක්ම දුකකින් කෙලවර වීම. ඉතින් අන්න ඒ නිසා ලෝකය අසාරවත් ලෝකය සාරවත් ලෙස ගන්නේ නැතිවන්නට සාරවත් දේ සාරවත් ලෙස ගන්නට ඔබ නිරන්තරයෙන්ම කල්පනා කරන්නට අවශ්‍යයි. ඒ සාරවත් දේ සාරවත් හැටියට ගත්තොත් පමණයි ඔබට පුළුවන්කම තියෙන පින්නතුනි සැනසීමෙන් යුක්තව ජීවත් වෙන්න. අසාරවත් දේ සාරවත් ලෙස ගත්ත පුද්ගලයා ඒ පුද්ගලයා ජීවත් වෙනකොටත් තැවෙමින් පීඩාවෙන් ජීවත් වෙනවා. ඒ වගේම මරණය හමුවේත් ඔහු පීඩාවෙන් ජීවත් වෙනවා. සාරවත් දේ පිළිබඳව සිත තබාගත් පුද්ගලයා කවදාවත් මෙලවත් දුකෙන් වාසය කරන්නේ නැහැ. ඔහු මෙලවත් සැනසීමෙන් වාසය කරනවා. ඇයි යා දන්නවා සාරවත් දේ මොකද්ද කියලා. අසාරවත් දේ මොකද්ද කියලා. සාරවත් දේ කියලා කියන්නේ පින්නතුනේ මේ භෞතික දේවල්, වස්තු සම්පත්, කෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල් මේ දේවල් නෙමේ සාරවත් දේ කියලා කියන්නේ. සෑම දෙයක්ම මරණයෙන් කෙලවර වෙන ජරා මරණ දුක තැවරී ගත්ත දේවල්. අන්න ඒ නිසා මේ දේවල් අසාරවත් දේවල් හැටියටයි ධර්මයේ තුල අපට පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙන්නේ. යම් දෙයක් අහිමි වෙනකොට ඔබට දුක එනවා නම් යම් දෙයක් ඔබට අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා නම් අන්නේ අතහැරලා දාලා යන්න සිද්ධ වෙන අහිමි වෙනකොට දුක පැමිණෙන ඒ දේ ලෝකේ සාරවත් දේවල් හැටියට නුවණැත්තු කතා කරන්නේ නැහැ. යම් කිසි දෙයක් නිසා සැනසීම උරුම වෙනවා නම් යම් දෙයක් නිසා නිවීම උරුම වෙනවා නම් අන්නේ සැනසීම ඒ නිවීම උරුමවන දේ තමයි සාරවත් දේ හැටියට නුවණැත්තන් විසින් ප්‍රකාශ කරන්නේ. විමසා බලා කටයුතු කරන නුවණැත්තෝ හැම කල්හිම
ඒ සාරය අවබෝධ කර ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. ඒ සාරය අවබෝධ කරගන්නට කියලා යනකොට පින්නතුනේ අපිට අවබෝධ කරගන්නට තියෙන්නේ අපි ජීවත් වෙන තැන තියෙන යථාර්ථය. අපි හැම කාලෙකදීම අපිට අයිති නොවන අපි සන්තකේහි පවත්වා ගන්නට බැරි දේවල් සන්තකේහි පවත්වා ගන්නට දරන උත්සාහය නිසා දුක් විඳින අය. හැම කාලෙකදීම අපි සිද්ධ කරන්නේ දේ. තමා සතුව පවත්වා ගන්නට නොහැකි තමන්ට අවශ්‍ය විදිහට තියාගන්නට බැරි දේවල් සඳහා ජීවිතේ මහන්සි වෙමින් හැමදාම වෙනස් වෙන ලෝකේ වෙනස් වෙනකොට දුක් විඳින ඇත්තෝ අපි. අන්න ඒ නිසා ඒ වැරදි තැනක දරන උත්සාහය වැරදි තැනක කරන ක්‍රියාකාරකම තේරුම් අර ගැනීම තමයි අපිට නිවනට මඟ හැටියට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. මොකද වැරද්ද තියෙන තැන තේරුම් ගත්තොත් අපිට ඒ තේරුම් ගැනීම තුළම නිවැරදි බවට පත්වන්නට පුළුවන්කම තියෙනවා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ චාපි තේනස. එතකොට යම් කිසි කෙනෙක් තමන් බාලයෙක් බව හඟිනවා නම් බාල බව පිළිබඳව තේරුම් ගන්නවා නම් ඒකෙන් මොහු නුවණැත්තෙක් කියලා කියනවා. ඒ වගේ මේ මනසේ තියෙන බාල ස්වභාවය පිළිබඳව මනසෙහි ලෝකයේත් එක්ක රැවටෙන ස්වභාවය පිළිබඳව ඔබට තේරුම් ගන්නට පුළුවන් නම් අන්න එපමණකින් ඔබ නුවණැත්තෙක් බවට පත් වෙනවා. දැන් ලෝකයේ ඇතුලේ තියෙන මෝඩකම පිළිබඳව තේරුම් ගැනීම අපි කවුරුත් අද දවසේදී සිද්ධ කළ යුතු දෙයක්. ලෝකයේ ඇතුලේ ජීවත් වෙනකොට අපි ජීවත් වෙන වැරදි තැන තේරුම් ගැනීම අපි කාවිසුණු සිද්ධ කරගත යුතු දෙයක්. වැරද්ද ඒ විදිහට තේරුම් ගත්තාම තමයි නිවැරද්ද කරා අපිට බොහොම පහසුවෙන් පැමිණෙන්නට පුළුවන්කම තියෙන්නේ. නිවැරද්ද හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ අපිට මේ ලෝකේ යථා ස්වභාවය පිළිබඳව අවබෝධ කර ගැනීම. ලෝකේ යථා ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නවා කියලා කියන්නේ පවත්නා ධර්මයන්ගේ ඇත්ත తත්වයක් ඒ ඇත්ත తත්වය මත අප උපදවා ගනු ලබන වැරදි සහිත ලෝකය පිළිබඳවත් අවබෝධ කර ගැනීම. මෙන්න මේ කරුණ අවබෝධ කරගන්නට භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළ එක වටිනා ධම් පර්යායක් තමයි පටිච්චසමුප්පාද ධර්ම පර්යාය කියලා කියන්නේ. අපි දේශන මාලාවක් විදිහට මේ පටිච්චසමුප්පාද ධම් පර්යාය පිළිබඳව විවිධ ආකාරයන්ගෙන් අපි හඳුනා ගන්නට යෙදුණා. එක් එක් පටිච්චසමුප්පාද අංගයන් පිළිබඳව හඳුනාගත්තා. ඒ වගේම ඒ පටිච්චසමුප්පාද අංගයන්ගෙන් චතුරාර්ය සත්‍ය ධර්මය උද්දීපනය වන ආකාරය පිළිබඳවත් වෙසසින් පැහැදිලි කරගන්නට යෙදුණා. ඒ වගේම අවසාන වශයෙන් ඒ පටිච්චසමුප්පාදය තුල ප්‍රත්‍යවීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමන ආකාරයට ප්‍රත්‍යවීමක්ද යන ගැඹුරු කාරණාවන් පිළිබඳව අපි හඳුනා ගනිමින් පසු වුණේ. ඒ කියන්නේ දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියනකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර උපදිනවා කියනකොට අවිද්‍යාව කොහොමද ප්‍රත්‍ය වෙන්නේ සංස්කාරය උපදින්නට? සරලව කියන්නට පුළුවන් කෙනෙකුට අවිද්‍යාව නිසා සංස්කාර උපදිනවා කියලා. හැබැයි කොහොමද අවිද්‍යාව නිසා සංස්කාර ධර්මය උපදින්නේ? අන්න ඒක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව තේරුම් ගැනීම තමයි ඊටාම වැදගත් කරුණක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ ගැඹුරු සියුම් ධර්ම කාරණා පිළිබඳව තමයි අපි විනිශ්චය කරගන්නට යෙදුනේ. ඒ අනුව අපි පැහැදිලි කරගත්තා සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සංප්‍රයුක්ත අත්ති අවිගත හේතු ආදී ලෙස අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. එතකොට සංස්කාරය අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා කිව්වට මේ නිකම්ම සංස්කාරයේහි පහළවීමක් නෙමෙයි. අවිද්‍යාව කියන දේ මේ එක එක ආකාරයන්ගෙන් ප්‍රත්‍යවීමක් සිද්ධ කරන නිසා තමයි මේ සංස්කාරය උපදවනු ලබන්නේ. ඇතැම් තැනක සංස්කාරය උපදිනකොට ඒ සංස්කාරයට අවිද්‍යාව කියන එක එතන ඒ විදිහටම සංප්‍රයුක්ත වේ සිතේ යෙදිලා නැහැ. හැබැයි ඒ සිතේ සංප්‍රයුක්ත භාව වශයෙන් නොයදුනාට ඒක ප්‍රත්‍ය වේලා සංස්කාරය උපදවලා තියෙනවා. මෙන්න මේ ආකාරයට අපි කතා කරනවා මේ ප්‍රත්‍යවීම පිළිබඳව.
මේ ප්‍රත්‍යවීම පිළිබඳව කතා කිරීම තුළ අපට ලැබෙන්නේ කුමක්ද? පින්තුනේ ලැබෙන්නේ අපි සත්වයේක්ය පුද්ගලයේක්ය කියලා හිතාගෙන ඉන්න තැන පවතින හුදු ධර්මයන් පිළිබඳව නුවණක් ඇති කරගන්න පුළුවන්. ධර්ම කියලා කියන්නේ මෙතනදී මේ ස්වභාවාර්ථේ. ස්වභාවාර්ථයෙන්. ඒ කියන්නේ ස්වභාවාර්ථයෙන් කියලා කියන්නේ සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන හුදු හටගෙන නැති වෙන යම් ගතියක්, යම් ලක්ෂණයක්, යම් ස්වභාවයක්. මේක තමයි කතා කරන්නේ. එතකොට ඒක සත්වයක් නෙමෙයි, ඒක කෙනෙක් නෙමෙයි, ඒක පුද්ගලයෙක් නෙමෙයි. ඒක හටගත්තා. හටගත්තාම ඒක හටගත්ත කල්හි පැවතුණා. ඒ වගේම මේක ඉතුරු නැතුව නැති වෙලා යනවා. යම් කිසි විදිහකින් තෙල් ටිකත්, තිරෙත්, ඒ වගේම අර ජලන උෂ්ණත්වයත් නිසා පහන් දැල්ලක ඇවිලීම, පහන් දැල්ලක ආලෝකය අපට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අර තෙල් ටික නැති වුණොත්, තිරේ නැති වුණොත්, පහන් නැති වුණොත්, උෂ්ණත්වය හෝ නැති වුණොත් අපිට අර දැල් වෙන පහන් දැල්ලක දැල්වීම දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේ පහන් දැල්ල කියලා කියන්නේ අර හේතු රාශියක ඉපදුනා වූ ප්‍රතිඵලයක්. හේතු රාශියක ඉපදුණු ප්‍රතිඵලයක් තමයි පහන් දැල්ල කියලා කියන්නේ. එතකොට අර ඒ ඉපදුණු පහන් දැල්ල කියන එක මේ හේතු එකකට තියෙන අයිතියක් නෙමෙයි, මේ හේතු සමූහයක සාමූහික ප්‍රතිඵලයක් විදිහට ඉපදුනා වූ දෙයක්. මේ පහන් දැල්ල පිළිබඳව මනාව අවබෝධ කරගන්න කෙනෙක් පහන් දැල්ල උපදවන්නට හේතු වුණ හේතු ටික පිළිබඳව කතා කළ යුතුයි. ඒ වගේ මේ හේතු ටික නැති වෙනකොට පහන් දැල්ල නැති වෙනවා කියන එක ගැන කතා කළ යුතුයි. එහෙම නැතුව හේතු නැතුව පහන් දැල්ල පමණක් ලෝකෙ තුල තියනවා කියලා හිතන් ඉන්න මනසකට ලේසි නැහැ ලෝකේ යථාර්ථය තේරුම් ගන්න එක සිද්ධ කරන්න. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපේ ජීවිතය පහන් දැල්ල වගේ දකින්නකෝ අපේ ජීවිතය කියන එක. මේක ඒ මොහොතට හටගෙන ඒ මොහොතට නැති වෙලා යන ධර්මතා ටිකකින් යුක්ත වූවක්. එකවරක් හටගත්ත දෙයක් නැවත කිසිම අවස්ථාවක නැවත උපදින්නේ නැහැ. එතකොට එකපාර දැකපු රූපයක් නැවත කවදාවත් උපදින්නේ නැහැ. එක්වරක් උපන්නා වූ රූපයක් නැවත කවදාවත් උපදින්නේ නැහැ. එකවරක් හටගත්ත සිතක් නැවත කවදාවත් හටගන්නෙත් නැහැ. මෙන්න මේ ආකාරයකට මේ ධර්මයන්ගේ පැවැත්ම දිහා බැලුවාම අපිට පේන්නේ හටගෙන පැවැත්ත නිරුද්ධ වෙන ධර්ම ස්වභාවයන් හැටියට. එතකොට මේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන භවෙන් යුක්ත මේ ධර්ම ටික සත්වයේක්ක පුද්ගලයේක්ක කියලා අපි හිතනකම, කල්පනා කරනකම, මම ඉන්නවා කියලා අපි හිතනකම මේක වැරදි තැනක උපද්දවා ගන්න මඤ්ඤණාවක් හැටියට, වැරදි තැනක උපදවා ගනු ලබන වැරදි පරිකල්පනයක් හැටියට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න අපිට මේ ස්වභාවයන්ගේ මේ ධර්මයන්ගේ ලක්ෂණ පිළිබඳව හරියට තේරුම් ගන්නවා නම් එතකොට අපිට මේ ධර්මයන්ගේ ස්වභාව පිළිබඳව තේරුම් ගැනීම ඊටාම වැදගත් වෙනවා. අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට මොන ආකාරයන්ගෙන් මොන විදිහටද මේ ප්‍රත්‍යවීම සිදු කරනු ලබන්නේ කියන එක පිළිබඳව මෙතනදී මේ ග්‍රහණය කරගෙන ගෝචර කරගෙන පැවැත්වීම තේරුම් ගන්නට උත්සාහවත් වීම මෙතනදී ඊටාම වැදගත්. එහෙනම් අපි මීට පෙර කතා කරපු කරුණු ටික ඔබට ඊටාම වැදගත් වෙනවා ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති කරගන්නට යනකොට. ඒ වගේම අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා අනෙක් දෙවන කාරණාව පිළිබඳව. ඒ තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය ඉපදුනා වගේම ඊට පස්සේ අපි කියනවා සංඛාර පච්චය විඥාන. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය උපදවනු ලබනවා. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය උපදවනු ලබනවා. එතකොට සංස්කාරය නිසා විඥානය උපදින්නේ කොහොමද? සංස්කාරය නිසා විඥානය උපදින්නේ කොහොමද? මෙන්න මේ කාරණාව පිළිබඳව අපි දැන් පැහැදිලි කරගන්නට අවශ්‍යයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා කියනකොට
සංස්කාරය නිසා විඥානයේ උපදින ආකාරයත් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සංප්‍රයුක්ත, අත්ථි, අවිගත වගේම කම්ම, ආහාර කියන මෙන්න මේ ආකාරයන්ගෙන් සංස්කාරය විඥාණයට ප්‍රත්‍ය වෙනු ලබනවා. සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා කියලා කියනකොට නිකම්ම සංස්කාරය නිසා විඥානය කියලා දෙයක් උපදිනව නෙමෙයි. ඒ සංස්කාරය කියන ධර්මය විඥාණයට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සංප්‍රයුක්ත, අත්ථි, අවිගත, කම්ම, ආහාර ආදී ලෙස ප්‍රත්‍යවීම සිද්ධ කරනු ලබනවා. මෙන්න මේ ආකාරයට අපිට මේ ප්‍රත්‍යවීම පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්. ඒකට සහජාතයි කියලා කියනවා එකට උපදිනවා කියන එක. එකට සමගව හට ගන්නවා, සමගව උපදවනවා කියන එක. එතකොට සංස්කාරය කියන එක විඥානයත් එක්ක සහජාත ධර්මයක්. විඥානයත් එක්ක සහජාතයි. සහජාතයි කියන්නේ එකට උපදිනවා. යම් වෙලාවක යම් සිතක් උපදිනවා නම් ඒ උපදිනු ලබන සිත හැම වෙලාවකදීම චෛතසික ධර්මයන් හා එකටම උපදින්නේ, එකට පැවතින්නේ, එකට නිරෝධයටපත් වෙන්නේ. එතකොට මේ සංස්කාර ස්කන්ධය කියලා මෙතනදී කතා කරනකොට ස්කන්ධ වශයෙන් ගත්තත් සංස්කාරය කියන ධර්මයේ පිළිබඳව කතා කළත් මේක හිතින් තොරව සංස්කාරයක් නෑ, සංස්කාරයෙන් තොරව හිතක් ඇත්තේ නෑ. ඒ හින්දා සංස්කාරය කියන මේ ධර්මය, සංස්කාරය කියන දේ සංප්‍රයුක්තයි හැම වෙලාවකදීම, ඒ වගේම සහජාතයි විඥාණයට. ඒ කියන්නේ විඥාණයත් එක්ක එකට උපදින්නේ. හිතක් උපදිනවා නම් ඒකට ඉස්සෙල්ලා සංස්කාරය උපදිනවා එහෙම නෙමෙයි. අර සමහර වෙලාවට අපි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියනකොට කෙනෙක් කල්පනා කරනවා මේ රූපය දැකලා විඳලා විදීම ඇති වුණාට පස්සේ හඳුනාගෙන ඉවර වෙලා ඊට පස්සේ හිතලා සංස්කාර කරලා ඊට පස්සේ තමයි විඥානය උපදවන්නේ කියලා. එහෙම නෙමෙයි. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ හතර පෙරපසු නැතිව එකටම උපදින ධර්මයක්. එකට උපදින. ඒකයි සහජාතයි කියලා කිව්වේ. එතකොට සහජාත කියලා කියන්නේ මේ එකට උපදින දේවල් එකට තියෙන අනිත් ඒවාට උපකාර කරනු ලබනවා කියන එක. එකට උපදීම් විදිහට උපකාර කරනු ලබනවා. එතකොට සංස්කාරය කියන එකට ඇතුළත් වෙලා තියෙන අනිකුත් සියලු චෛතසික ධර්මයෝ ඒකත් එක්ක තියෙන විඥාණයට හැම වෙලාවකදීම සහජාත විදිහට ප්‍රත්‍ය වෙනවා. සහජාත විදිහට ප්‍රත්‍ය වෙනවා. සහජාත විදිහට ප්‍රත්‍යවීම නැති වුණොත් විඥානයේහි පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා යම් තැනක විඥානය තියෙනවා නම් දැන ගැනීම කියන දේ යම් තැනක विद्यमान නම් උපදිනවා නම් ඒ විඥාණය දැන ගැනීම හිත උපදින සෑම තැනකදීම සංස්කාරයේහි පවතිනවා. ඒ සංස්කාරය උපදින්නේ දැනගන්න බවත් එක්කම තමයි. එතකොට මේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ධර්මයෝ පෙරපසු නැතිව එකට උපදින දේවල්. එකක් කලින් ඉපදිලා ඊටු එක පස්සේ උපදිනව නෙමෙයි. මේ දේවල් ඔක්කොම එකට උපදින්නේ සහජාතයි. වේදනාව කලින් ඉපදිලා සංඥාව පස්සේ ඉපදුනා හැම නෙමෙයි. සංඥාව කලින් ඉපදිලා සංස්කාරය පස්සේ ඉපදුනා හැම නෙමෙයි. සංස්කාරය පස්සේ ඉපදිලා විඥානය පස්සේ ඉස්සෙල්ලා ඉපදිලා විඥානය පස්සේ ඉපදුනත් නෙමෙයි. මේ ඔක්කොම එකට ඉපදුනේ. එකට ඉපදුනේ. එතකොට පෙරපසු නෑ, එක මොහොතක්වත් එකක් ඉවර වෙලා නික කියන එක නෙමෙයි. එතකොට මේ ප්‍රත්‍යයයි කියලා කියන්නේ මේ එකට උපදින දේවල් අනිත් එකකට ප්‍රත්‍ය වීම සිද්ධ වෙලා තියෙනවා. එකක් උපදින එක අනිත් එකකට ප්‍රත්‍ය වීම සිද්ධ වෙලා තියෙනවා. දැන් යම් කිසි කීපයක්, භාණ්ඩ කීපයක් අපි ඔක්කොම එකට ගන්නවා. එකක් තදකොට ගන්නවා. එතකොට ඒ එකක් එකිනෙකට තද වෙලා තියෙනකොට එකක් එකිනෙකට මිශ්‍රයිනේ. දැන් හරියට අපි දර ටිකක් අරගෙන බැන්දොත් එහෙම මේ දර ටිකක් අරගෙන මේක එක ලණුවකින් ගැට ගහලා තියෙනකොට මේ රවුම ඇතුලේ මේ ගැට ගහලා තියෙන එක ඇතුලේ අර එකක් එකකට සම්බන්ධයි. සම්බන්ධයි කියන්නේ එකක් එකකට ගැට ගැහිලා තියෙන
ප්‍රත්‍ය වෙලා තියෙනවා. හේතු වෙලා තියෙනවා. එතකොට මේකෙන් එකක් ඇදලා ගත්තොත් මොකද වෙන්නේ? අනිත් ඒවා නිදහස් වෙනවා. නැතිනම් අනිත් ඒවාත් වැටෙන්න බලනවා. දැන් බීම බොන බට ටිකක් අපි අරගෙන එක මිටියක් බඳිනවා. එක මිටියක් බැඳලා තියෙනකොට අපි ඕකේ තියෙන මැද්ද තියෙන එක බටයක් ගත්තාම මොකද වෙන්නේ? එතකොට අනිත් බටයක් නිදහස් වෙනවා, ලිහිල් වෙනවා. ඔතනින් ඒ බටේ ගත්තාම ඒ උණ පූර්ණයත් එක්ක අනිත් බට පහළට වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්තුනේ මේ ප්‍රත්‍යවීම කියන එකේ ප්‍රත්‍යතාවයේ තේරුම් ගන්නට ඕනේ. මේ ඔක්කොම එක මිටියකට එක පොදියකට තියෙන දෙයක් වෙනකොට එකක් අනිත් එකට ප්‍රත්‍ය වෙනවා ඒ විදිහට පවතින. එතකොට ඒ හිත ඒ විදිහට පවතින විඥානය කියන ධර්මයේ ඒ විදිහට තියෙන්න සංස්කාරය කියන දේ සහජාත විදිහට ප්‍රත්‍ය වෙලා තියෙන. ඒ කියන්නේ එකට උපදමින් ඒකටම උපකාර වෙනවා විඥානෙට. ඒ තමයි සහජාතයි කියලා කියන්නේ. ඒ නිසා සංඛාරපච්චය විඥානං කියනකොට ඔබ තේරුම් ගන්න ඕනේ සංඛාරය නිසා විඥානය උපදිනකොට මේ මොහොතේ එක්ෂණික වශයෙන් ගත්තොත් එහෙම එක මොහොතක එක අවස්ථාවක උපදින දෙයක් හැටියට ගත්තොත් එහෙම ඒ හිතේ සංස්කාරයේ විඥාණයට පෙරපසු නැතුව උපදමින් ඒ විඥාණයට ප්‍රත්‍යවීම සිද්ධ කරනවා කියන එක තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම අඤ්ඤමඤ්ඤ වශයෙන් අඤ්ඤමඤ්ඤයි කියලා කියන්නේ එකිනෙකට උපකාර කරනු ලබනවා. විඥාණය හැම වෙලාවකදීම සංස්කාරයට උපකාර කරනකොට සංස්කාරය විඥාණයට උපකාර කරනවා. යම් තැනක සංස්කාරයේ තියෙනවා නම් සංස්කාරයේ තියෙන තැන විඥානය උපදිනවා, විඥානයේ තියෙන තැන සංස්කාරයේහි පැවැත්ම තියෙනවා. සංකාරයේ විතරක් තිබිලා විඥානයේ නැතුව තියෙන්නේ නැහැ. විඥානයේ යම් තැනක තියෙනකොට සංස්කාරයේ නැතුව තියෙන්නේ නැහැ. විඥානයේ සංස්කාරයට උපකාර කරනු ලබනවා, සංස්කාරය විඥානයට උපකාර කරනු ලබනවා. මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් මේ දෙක මේ දෙන්නටම උපකාර කරනු ලබනවා. එහෙනම් මේ දෙන්නටම ඇති කරන උපකාරය මෙතනදී ඊටාම වැදගත් දෙයක්. ඒක කියන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා. අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ අඤ්ඤං අඤ්ඤං එකිනෙකාට උපකාර කරගනු ලබනවා. දැන් එකට ඉපදුනා විතරක් නෙමෙයි එකට ඉපදුණු ධර්මයෝ එකට තියෙනකොට ඒ ඔවුනොවුන්ට ඇති කරගනු ලබන උපකාරය. හරියට අර බීම බට ටික එකකට ඒ විදිහට වැටෙන්නේ නැතුව තියෙන උපකාර වුණා වගේ. අඤ්ඤමඤ්ඤ වශයෙන් මේ දේවල් උපකාරයි. ඒ වගේම බටමිටි දෙකක් එකකට එකක් හේතු කරලා තියෙනකොට පළවෙනි බටමිටිය තියෙන්නේ දෙවන බටමිටිය නිසා, දෙවන බටමිටිය තියෙන්නේ පළවෙනි බටමිටිය නිසා. මේ දෙක එකිනෙකාට උපකාරයි. මේ දෙක එකිනෙකාට උපකාරයි. එකක් ගත්තොත් අනික පතිත වෙනවා. නමුත් මේ කෙලින් පිහිටා සිටිනවා කියන මේ දෙකට මේ දෙක උපකාරයි. ඒ උපකාරය එකකින් එකකට කරපු එකක් විතරක් නෙමෙයි. එකකින් පළවෙනි එකෙන් දෙවෙනි බටමිටියටත් දෙවෙනි එකෙන් පළවෙනි බටමිටියටත් කරන ලද අන්‍යෝන්‍ය උපකාරයක් විදිහට පවතින දෙයක්. අන්න ඒ ආකාරයට තේරුම් ගන්නට ඕනේ යම් සිතක යම් සංස්කාරයක් තියෙනවා නම් ඒ සංස්කාරය විඥාණයට ප්‍රත්‍ය වෙනකොට අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. එකිනෙකට උපකාර කරනු ලබනවා. සංස්කාරයේ තියෙන තැනක තමයි විඥානය උපදින්නේ. විඥානයේ තියෙනවා නම් එතන සංස්කාරය තියෙනවා. සංස්කාරයේ නැති තැනක විඥානය උපදින්නේ නැහැ. විඥානයේ නැති තැනක සංස්කාරය පවතින්නේ නැහැ. ඒකට විඥානයේ නැතුව සංස්කාරය විතරක් දැනගන්න පුළුවන් කියලා තැනක් ඇත්තේ යෙදෙන්නේ නැහැ. සංස්කාරයේ යමක් පැනවීම තියෙනවා නම් ඒ යම් විඥානයක් උපදිනවා නම් ඒ ඉපදීමත් එක්ක සිද්ධ වෙන දෙයක්. ඒ හින්දා මෙන්න මේ ආකාරයට සංඛාරයේ විඥාණයට ප්‍රත්‍ය වෙනකොට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා වගේම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයනොත් අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි නිස්සය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. නිස්සය කියලා කියන්නේ අර සංස්කාරය ඇසුරු කරගෙන විඥානය පහළ වෙනවා කියන එක. සංස්කාරය ඇසුරු කරගෙන විඥානය පහළ වෙනවා. සංස්කාරය නිස්සය කරගෙන නිස්සෘත වූ විඥානය උපදිනවා. එතකොට මේ සංස්කාරය කියන එකේ සහ විඥානය කියන මේ ධර්ම දෙක අතරෙහි
නිස්ය නිස්ෘතතාවය පිළිබඳව අපි පැහැදිලි කරගන්නට ඕනේ. සංස්කාරය ඉපදුනා වූ සංස්කාරයට හැම මොහොතකදීම විඥානය කියන දේ ඒ සමග නිස්රේ වීමෙන් ප්‍රත්‍ය වේලා තියෙනවා. ඒ වගේම මේකේ අඤ්ඤමඤ්ඤ ස්වභාවයේ තියෙන නිසාම එකිනෙකාට නිස්රේ නිස්ෘත භාවයෙන් ප්‍රත්‍යවීම සිද්ධ කරනු ලබනවා. මෙන්න මේ ආකාරයට නිස්සේ විදිහටත් අපිට තේරුම් ගන්නට පුළුවන් නිස්සේ ප්‍රත්‍යයෙන් උත්පත්ති වෙනවා සංස්කාරය විඥානය උපදවන්න. ඒකට සංස්කාරයේ යම් විදිහකට තියෙනවා නම් ඒක නිස්ෘත කරගෙන ඊට අනුරූපීව තමයි විඥානය පහළ වෙන්නේ. සංඛාරුප්පත්ති සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ සංස්කාරයන් වැඩිම නිසා ඒ භවයේහි ප්‍රතිසන්දිය ලැබෙන ආකාරය පිළිබඳව. යම් කිසි කෙනෙක් ඒ දිව්‍යතලයේහි ඉපදීම පිණිස ඒ දිව්‍යතලයේහි උපදින්නට කැමැත්ත උපදෝගෙන යම් ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. පින්නතුනි ඒ කුසල ක්‍රියාව හේතු කරගෙන ඒ කුසලයේ බලවත් වීමෙන් ඔහු එබඳු තැනක ප්‍රතිසන්දි වශයෙන් ඒ විඥානය බැස ගන්නවා. ඒකට අර සංස්කාරය නිස්සය කරගෙන සංස්කාරය උපකාර කරගෙන අසුරු කරගෙන එබඳු ආකාරයේහි විඥානයේ ඉපදවීමක් සිද්ධ වුණා. කාමාවචර මට්ටමේ සංස්කාරයක් රැස් කිරීම නිසා තමයි කාමාවචර මට්ටමේ ප්‍රතිසන්දි විපාකයක් ලැබෙන්නේ. කාමාවචර මට්ටමේ කර්මයක් රැස් කරගත්ත නිසා නැතිනම් කාමාවචර මට්ටමේ සංස්කාරයක් දියුණු කළ නිසා ප්‍රගුණ කළ නිසා තමයි එබඳු මට්ටමේ වූ ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට අපිට පේනවා මෙතනදී මේ ඇතිවන ධර්මයන්ගේ ස්වභාවය කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක නිස්රේ කරගෙන කොහොමද විඥානය උපදින්නේ සංස්කාරය කියන දේ නිස්රේ කරගෙන විඥානය උපදින්නේ කොහොමද කියන එක. යම් කිසි සංස්කාරයක් ඉපදුනා නම් ඒ පුඤ්ඤාභි සංඛාරය හෝ අපුඤ්ඤාභි සංඛාරය හෝ ආනිජ්ජාභි සංස්කාරය මුල් කරගෙන විඥානය කියන ධර්මය ඒ තැනක උපදිනවා. විඥානය කියන ධර්මය එක තැනක ඉපදීම සිද්ධ කරනවා. ඒකට අපි කියනවා ඒ රැස් කරගත්ත කර්මයට අනුව විපාක ලැබුවා කියලා. කාමාවචර කර්මයක් සිද්ධ කළේ කාමාවචර කුසලයට ලැබෙන්නේ කාමාවචර විපාකයක්. රූපාවචර කර්මයක් නම් සිද්ධ කළේ රූපාවචර කර්මයට ලැබෙන්නේ රූපාවචර විපාකයක්. අරූපාවචර කර්මයක් නම් සිද්ධ කළේ අරූපාවචර කර්මයට ලැබෙන්නේ අරූපාවචර විපාකයක්. එඳ කාමාවචර රූපාවචර අරූපාවචර ආදී වශයෙන් යම් කර්මාභි සංස්කාරයක් තියෙනවා නම් කර්ම රැස් කිරීමක් තියෙනවා නම් යම් සංස්කාරයන්ගේ දියුණු කිරීමක් තියෙනවා නම් ඒ සංස්කාරයන්ට අනුරූපීව තමයි පින්නතුනේ ප්‍රතිසන්දිය කියන එක ලබන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ප්‍රතිසන්දිය ලබන ස්වභාවය ප්‍රතිසන්දිය ලබන ආකාරය පිළිබඳව ඔබට නිවැරදිව මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මොන ආකාරයකටද ප්‍රතිසන්දිය ලබන්නේ? යම් ආකාරයක කර්ම නිමිත්තක් සිහි කරගත්ත නිසා තමයි ඒ කර්ම සංස්කාරයේ හේතු කරගෙන ඒ නිස්ෘතව විඥානය පහළ වුනේ. විඥානය පහළ වුනේ. ඒකට සංස්කාරයේ නිස්සය වුණා. විඥානයේ නිස්ෘතේ බවට පත් වුණා. ඒකට ඒක නිස්රේ වීමෙන් නිස්ෘතේ හට ගැනීම සිද්ධ වුණා. පින්නතුනේ මෙන්න මේ විදිහට අපි අද කෙනෙක් ඉපදුනා කියලා පුද්ගල භාව වශයෙන් දකින තැනක සත්වයේගේ ඉපදීම සත්වයේගේ පහළවීම පිළිබඳව දකින තැනක අපි තේරුම් ගන්නට අවශ්‍යයි හරියටම මේ සත්වයේ පුද්ගලයෙක් ආදී ලෙස ග්‍රහණය කරගන්නට ගෝචර කරගන්නට බැරි හුදු අනාත්ම ධර්ම සම්පතියක පහළවීමක් සිද්ධ වෙන්නේ. කුමක් නිසාද? යම් ආකාරයක කර්මයක් සිද්ධ කරා නම් එබඳු ආකාර වූ කර්මයකට අනුරූප වූ ප්‍රතිසන්දියක් ලැබීමයි සිද්ධ වෙන්නේ. ඒක මට ඕනේ වුණා දිව්‍ය ලෝකෙ යන්න කියලා තමන්ට පුළුවන් කමක් නැහැ දිව්‍ය ලෝකෙට යන්න. ඒ වගේම තමන්ට ඕන වුණා කියලා මනුස්ස ලෝකෙට එන්න තමන්ට පුළුවන් කමක් නැහැ මනුස්ස ලෝකෙට පැමිණෙන්න. ඒ විදිහේ කර්මයක් සිද්ධ කළාම ඒ කර්මයට අනුරූපීව ලැබෙන විපාකයක් විදිහට ඒ තන ප්‍රතිසන්දි ලැබෙනවා. එතකොට ඒක තව කෙනෙකුට කියලා අපිට වැඩි උසස් තැනක ඉන්න තව දෙවියෙකුට කියලා ඒ තැනකට ගිහිල්ලා යාඥා කරලා ඒ තැනකට ගිහිල්ලා ඉල්ලලා
Tamanට ඕන තැනකට එහෙම යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. Taman කරපු හොඳ හෝ නරක කර්මයක් නම් තියෙන්නේ. ඒකට අනුරූපීව යන්නේ. අර කම්මස්සකෝ මේ කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. එතකොට කොහොමද අපිට කිව්වේ? කම්මස්සකෝ මේ කර්මය කියන එක ස්වායක්ත කරගෙන ඉන්නේ. කර්මය තමයි අයිතිය. ඒ වගේම කර්මයේ උත්පත්තිය බවට පත් වෙලා තියෙන්නේ. කර්මය තමයි සහායකය, කර්මය තමයි නෑදෑය. කර්මය තමයි අපිට මුල් වෙලා තියෙන්නේ. පිලිසරණ වෙලා තියෙන කර්මය. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා. යම් කිසි කර්මයක් කරනවා නම් කල්යාණං වා පාපකං වා. යහපත් හෝ පාපී හෝ යහපත් කර්මයක් හෝ අයහපත් කර්මයක් සිද්ධ කරනවා නම් එක් ඕනෑම කර්මයක තස්ස දායාදෝ භවිස්සාමීති. අන්න ඒ කර්මයාගේ දායාදේ බවට පත් වෙනවා. නැත්නම් ඒ කර්මයාගේ විපාකය ලබන්නේ බවට පත් වෙනවා. එතකොට මේ කර්මයේහි විපාකය උරුම කරගන්න කෙනෙක්. කර්මය කියන දේ යම් මොහොතක විඥාණයට ප්‍රත්‍ය වෙනවා නම් ඒ ප්‍රත්‍ය වෙන නිසා තමයි ඒක උත්පත්තිය කරගෙන ඉන්නේ. ඒ නිසා තමයි අපිට ඊට අනුරූපීව අපි යන්නේ. කර්මයට අනුරූපීව යන්නේ. ඒ හින්දාම තමයි මේකෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. කර්මක්ෂය කිරීම තුළ නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. සංඛාරපච්චයා විඥානං සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය උපදිනවා. යම් බඳු ආකාරයක සංස්කාරයක් පවත්වනවා නම් ඒ බඳු ආකාරයක විඥානයේහි පහළවීමක් නිස්සෘත කර ගැනීම තුළ විඥානයේ සංස්කාරයේ නිස්සෘත කරගෙන පවතිනවා. සංස්කාරයේ විඥාණයට නිස්සය වීම තුළ තමයි හැම වෙලාවකදීම විඥාණය පහළ වෙන්නේ. එතකොට දැන් ඔබට පේනවා මෙතන කරුණු දෙකක්. නුවණින් සියුම්ව කල්පනා කරලා බැලුවොත් ප්‍රධාන කරුණු දෙකක් හඳුනා ගන්න පුළුවන්. මොකද්ද? පළවෙනි එක මේ මොහොතේදී හිතක් උපදිනකොට ඒ උපදින හිතේ සංස්කාරයක් තිබෙනවා විඥානයක් තිබෙනවා. ඒතර සංස්කාරයේ විඥානය උපදවන්න උපකාර වෙලා තියෙනවා. වගේම අපි මිනිස්සුයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා, තිරිසංගත සත්තු ඉන්නවා කියලා කියනකොට ඒ තන පුද්ගලයෙකුගේ පහළවීමක් නෙමෙයි. ඒ බඳු ආකාරයේ කර්මයක් විඥානයේ නිස්ෘත කරගත්ත නිසා තමයි ඒ බඳු තැනක ප්‍රතිසන්දි පිණිස පැමිණුනේ. ඒ බඳු තැනක ප්‍රතිසන්දි පිණිස පැමිණුණු නිසා තමයි එතන ආහාර ආදී ප්‍රත්‍යයන්ගෙන් උපකාරය ලැබලා ඒ බඳු ආකාරයේ රූපයක පැවැත්මක් නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒකට ඒ රූපය කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි අර ප්‍රත්‍යවීම නිසා හටගත්ත දෙයක්. අපිට මේ විදිහට ඒතන ඒ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව විනිශ්චය කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විඥානයේ ස්වභාවය පිළිබඳව පින්නතුනි අපි තේරුම් ගන්නකොට සංස්කාරයේ ස්වභාවය තේරුම් අරගෙන මේක තේරුම් ගන්නවා. එතකොට ඒකෙදි ක්ෂණික අවස්ථාවට වඩා අපි දකිනවාද අපි ලෝකේ පුද්ගලයෝ, සත්වයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ කියලා අසුරු කරන තැන්වල පවතින්නේ ඒ සංස්කාරයකට අනුරූපීව පහළ වුණ විඥානය. සංස්කාරයකට අනුරූපීව සංස්කාරයක් නිස්ෘත කරගත්ත විඥානයක්. සංස්කාරයේ ඒ විඥානය උපදවන්නට නිස්රය වෙලා තියෙනවා. ඒ නිසා සංඛාරපච්චය විඥානං කියනකොට අර සංස්කාරය ප්‍රත්‍ය වෙලා තියෙනවා නිස්සය ප්‍රත්‍ය විදිහට ඒ විඥානය උපදවන්නට. මම කියලා දකිනකොට ඔබට නිස්සය ප්‍රත්‍ය ගැන කල්පනා කරලා බලන්න පුළුවන්. මේ පුද්ගල භව නිර්මාණය, පුද්ගල භව ගොඩනගපු තැනක මේ ධර්මයෝ නැවත නැවත උපදවන්නට සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍ය වුණා. නිස්සය වශයෙන්. ඒකට ඒ හිත නැවත නැවත බඳු ආකාරයේ හිතක් උපදිනවා නම් විපාකයක් විදිහට ඒ නිසා නේද එබඳු ආකාරයේ වූ ඇහ කන නාසය දිව ශරීරය මනස ආදී මේ ඉන්ද්‍රියන් නැවත නැවත උපදින්නේ. මේ පිළිබඳව ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. අර නිස්සය වීම සිද්ධ නොවුණා නම් එනම් මේ විඥානයේ පහළ වීමක් නැහැ. එනම් මේ නාම රූපය මේ විදිහට සකස් වෙන බව නැහැ.
එනම් මෙබඳු ආකාරයේ ඇහැකින් රූප දකින්න ආදී දේවල් සිද්ධ වීම කිසි ලෙසකවත් දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මෙන්න මේ ආකාරයට පින්නතුනේ අපිට මෙතන තියෙන ස්වභාවය පිළිබඳව මෙතන තියෙන ලක්ෂණය පිළිබඳව අපිට නුවණින් කල්පනා කරලා බලන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ දැනුම මේ අවබෝධය ඊටාම වැදගත් අපිට සත්පුද්ගල භාවයේ දුරු කරලා මේ ධර්ම સિદ્ધාන්තය පිළිබඳව සිහිනුවන පවත්වන්න. ප්‍රත්‍යවීම ගැන අපිට හැම පැත්තකින්ම එතකොට අපේ මානසිකාරය පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එකිනෙකට ප්‍රත්‍යවීම ගැන හොඳට අපිට නුවණින් ඒ ගැන සම්මර්ෂණය කරමින් අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා මේ කියන කරුණු ටික ගැඹුරු වුණත් ඒ කාරණා පිළිබඳව ප්‍රධාන වශයෙන් ඔබ අවධානය යොමු කරමින් ඒ කරුණු ශ්‍රවණය කරන්නට ඒ කරුණු ධාරණය කරගන්නට ඔබ උත්සාහවත් වන්නට ඕනේ. මොකද මේ අවබෝධයම ඔබ අපහසුයෙන් නමුත් ඒක තේරුම් ගන්න උත්සාහවත් වීමම ඊටාම වැදගත් වෙනවා. සමහර විටක එකවරක් අහලා ඔබට මේ කියන කරුණු තේරුම් ගන්න බෑ නම් නැවත නැවත ඒ කරුණු ටික අසමින් හෝ ඒ කාරණාව තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. පින්නතුනේ මේ දැක්ම මේ දර්ශනය තේරුම් ගියේ නැතිකම නිසාම තමයි තාම සසරේ ඉන්නේ. මේ ප්‍රත්‍යවීම නැති කරගන්න බැරුව සත්පුද්ගල සංඥාව තවදුරටත් ඒ විදිහටම පවත්වන්නේ. අන්න ඒ නිසා මේ කියන දේවල් පිළිබඳව නැවත මානසිකාරයේ පවත්වන්නට ඔබ උත්සාහවත් වෙන්න. එතකොට අපි කතා කළේ නිස්ස්‍රේ වශයෙන් කොහොමද සංස්කාරයේ විඥානය උපදවන්නට ප්‍රත්‍ය වෙන්නේ කියන එක. ඒ වගේම ඊළඟ දේ තමයි සංප්‍රයුක්ත වශයෙන්. සංප්‍රයුක්තයි කියලා කියන්නේ එකට යෙදිලා තියනවා කියන එක. යම් ධර්ම ටිකක් වෙන් කරන්නට බැරිව එකිනෙකට භාවිත වෙනවා නම් එකට යෙදී තියෙනවා නම් එකට උපදිනවා නම් අන්න එකට උපදින එකට තමයි සංප්‍රයුක්තයි කියලා කියන්නේ. දැන් හිතක් උපදිනකොට ඒ හිතේ තියෙන චෛතසික ධර්ම ඒ හිත හා සංප්‍රයුක්තයි. ඒ කියන්නේ හිතේ යෙදිලා තියෙන්නේ. දැන් රූපයක් කවදාවත් හිතේ යෙදෙන්නේ නැහැ. එහෙනම් විප්‍රයුක්තයි කියලා කියන්නේ ඒකට. කියන්නේ එකට යෙදෙන්නේ නැහැ කියන එක. හිත ඇතුලේ රූප උපදින්නේ නැහැ. හිතත් එක්ක එකට සංප්‍රයුක්ත නැහැ. විප්‍රයුක්තයි ඒ දේවල්. සංප්‍රයුක්තයි කියලා කියන්නේ එකට යෙදිලා තියෙනවා කියන එක. එකට උපදිනවා කියලා කිව්වා ඒක සහජාතයි. ඒ වගේම එකිනෙකාට උපකාර කරගන්නවා කියලා කිව්වා ඒක අඤ්ඤමඤ්ඤයි. ඒ වගේම මේ කියනවා සංප්‍රයුක්තයි කියලා. සංප්‍රයුක්තයි. අරහා සමානම දෙයක්. ඒ කියන්නේ එකට යෙදිලා තියෙනවා කියන එක. එකට පාවිච්චි වෙනවා. විඥානය උපදිනකොට ඒකත් එක්ක එකට මිශ්‍ර වෙලා තියෙන එකත් එක්ක එකට යෙදිලා තියෙන සංප්‍රයුක්තයි. සංස්කාරය කියන එක. විඥානයේහි අත්දැකීම යම් විදිහකින් තියෙනවා නම් ඒක සංස්කාරයේහි අත්දැකීම. සංස්කාරයේහි අත්දැකීම තියෙනවා නම් එහි ස්වභාවය තමයි විඥානයේහි ස්වභාවය. ඒ හින්දා විඥානය සංස්කාරයෙන් තොර වෙන්න බෑ. සංස්කාරයේ විඥාණයෙන් තොර වෙන්න බෑ. මේ දේවල් එකකට එකක් සංප්‍රයුක්තයි. සංස්කාරයේ වම කියනකොට විඥාණය දකුණ කියන්නේ නැහැ. ඒකෙන් කිව්වේ මේ ඔක්කොම එකට සංප්‍රයුක්තයි කියන එක. එකට යෙදිලා තියෙන්නේ කියන එක. එකම කාර්යයක් සිද්ධ කරන්නේ. රූපය දකින වෙලාවේදී චක්කු විඥාන සිත උපදිනවා නම් විඥානන භාවය විතරයි විඥානයේහි ලක්ෂණය කරන්නේ. දැනගන්න බව විතරයි එතන උපදින්නේ. ඒකට දැනගන්නට උපකාර වෙන අනිත් ස්වභාව අරමුණු කිරීම ලක්ෂණ දැනගැනීම ප්‍රත්‍යවීම විදිහට ඉපදිලා තියෙනවා. මොකද්ද සංස්කාරය කියන දේ. ඒකට සංස්කාරයේ යම් ආකාරයක් ගත්තනම් යම් ආකාරයකින් නම් සංස්කාරය හටගත්තේ ඒ ආකාරයට ඒකම මුල් කරගෙන තමයි එතන විඥානයේහි පැවැත්ම තීරණය වෙලා තියෙන්නේ. විඥානයේහි පැවැත්ම යම් ආකාරයකින් යම් ස්වභාවයකින් තියෙනවා නම් ඒ ස්වභාවයම තමයි සංස්කාරයේහි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒකට අඤ්ඤමඤ්ඤතාවයේ වගේම තේරුම් ගන්නට ඕනේ මෙහි තියෙන සංප්‍රයුක්ත භාවය කියන එක. එකට යෙදිලා එකට පවතිනවා එකිනෙකාට උපකාර කරගනු ලබමින්. එතකොට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සංප්‍රයුක්ත මෙන්න මේ විදිහට සංස්කාරය කියන ධර්මය සංස්කාරය විඥාණයට ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. ඒ වගේම යම් තැනක විඥානනයක් උපදිනවා නම් විඥානයේ උපදින තැනකදී සංස්කාරය එතන තියෙනවා.
සංස්කාරේ දුරු වෙලා නැහැ. අර අපි කලින් කිව්වා වගේ සංස්කාරය ඉපදුනට පස්සේ විඥානය ඉපදුනා එහෙම නෙමෙයි. සංස්කාරය උපදිනකොටම තමයි විඥානය උපදින්නේ. යම් අවස්ථාවක් සංස්කාරයේ පවතිනවා නම් ඒ අවස්ථාව වෙනකම්ම විඥානයේහි පැවැත්ම. විඥානයේ යම් අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව වෙනකම්ම සංස්කාරයේහි පැවැත්ම. මේව අවියෝජනීයයි. වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එකක් වෙනම තියනවා අනිත් එක වෙනම තියනවා එහෙම යෙදෙන්නේ නෑ. මේ ඔක්කොම එකට තියෙන දේවල්. අන්න එතකොට ඒකට කියනවා අත්ථි කියලා. ඇත කියන ප්‍රත්‍යතාවේ සංස්කාරයේ තියෙන විඥානයේ තියෙන තැන. විඥානයේ තිබ්බොත් එතන සංස්කාරයේ තියෙනවා. මේ දෙකේම අත්ථිතාවයෙන් ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. ඇත කියන බවින් ප්‍රත්‍යයයි. ඒක නෑ කියන්න පුළුවන් කමක් නෑ නිසා. සංස්කාරය අතහැරලා ඒ නිසා විඥානය කතා කරන්න බෑ. විඥානයේ තියෙනවා නම් එතන සංස්කාරයේ තියෙනවම තමයි. සංස්කාරයේ තියෙනවා නම් විඥානයේ තියෙනවම තමයි. එතකොට මෙතන අඤ්ඤමඤ්ඤ භාවය සහ අත්ථි භාවය කියන තැනින් අත්ථි ප්‍රත්‍ය විදිහට මේ ප්‍රත්‍යවීම සිද්ධ කරනවා සංස්කාරයේ විඥාණයට. අත්ථි විදිහට ඇත ආදී ලෙස ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. ඒ වගේම අපිට අවිගත වශයෙන් ප්‍රත්‍යවීමත් හඳුනා ගන්නට පුළුවන්. ඒකත් අත්ථි ප්‍රත්‍ය වගේම තමයි. විගත කියලා කියන්නේ නිරුද්ධයි කියන එක නෑ. එතන නෑ. එතකොට ඒ දේ නැති වෙනකොට තව දෙයක් උපදිනවා. ඒක විගත වශයෙන් ප්‍රත්‍යවීම. අවිගතයි කියලා කියන්නේ එතන විගත භාවයක් නැහැ. දැන් චක්කු විඥාන සිතට පස්සේ මනෝ ධාතු සිත උපදිනවා. එතකොට චක්කු විඥාන සිතෙහි විගත භාවය මනෝ ධාතු සිතෙහි ඉපදීම. ඒ වගේ කියන්න බෑ සංස්කාරයේහි විගත භව විඥානයේහි ඉපදීම කියලා කියන්න බෑ. අවිගතයි. අවිගතයි කියන්නේ දුරු වෙලා නැහැ, අයින් වෙලා නැහැ කියන එක. හොඳ අවිගත වශයෙන් ප්‍රත්‍ය වෙනවා. යම් අවස්ථාවක සංස්කාරය දුරු වෙලා නැත්නම් ඒ තැනකම තමයි විඥානය උපදින්නේ. යම් වෙලාවක විඥානය ඉපදුනා නම් විඥානය උපදින තැන සංස්කාරය කියන දේ දුරු වෙලා නැහැ. පින්නතුනේ මෙන්න මේ විදිහට අපිට මෙතන මේ ප්‍රත්‍යවීම හොඳින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි ප්‍රධාන වශයෙන්ම අර අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙනවා කියලා කියපු ඒ ප්‍රත්‍ය ටික ඔක්කොම මෙතන ඇතුළත් කරලා මෙතනදී තේරුම් ගන්න යෙදුණා. ඒ ප්‍රත්‍ය ටික ඔක්කොම තේරුම් ගන්න යෙදුණ හේතුව කියන දේ හැරුණකොට අනෙක් ප්‍රධාන කාරණා ටික මොනවද? සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සංප්‍රයුක්ත අත්ති අවිගත. මෙන්න මේ ප්‍රත්‍යයයි. සංස්කාරයේ විඥානයකට මේ හය ආකාරයකින් ප්‍රත්‍යවීම සිද්ධ කරනු ලබනවා. ඒ වගේම ඊට අමතරව අලුතෙන් තව ප්‍රත්‍ය දෙකක් අපිට මෙතනදී හම්බ වෙනවා. ඒ තමයි කම්ම සහ ආහාර වශයෙන් ප්‍රත්‍යවීම සිද්ධ කරනවා. ඒ සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍ය වෙන එකේදී තිබෙන සුවිශේෂී භාවයක් තමයි සුවිශේෂතාවයක් තමයි ඒක කම්ම සහ ආහාර විදිහට ප්‍රත්‍යවීම සිදු කරන බව. ඒක කොහොමද ඒක කර්ම විදිහට ප්‍රත්‍ය වෙන්නේ? කර්මය කියලා කියන්නේ පින්නතුනේ ප්‍රත්‍ය ධර්මයක්. කර්මය කියනකොට ඒ කර්මයක් ප්‍රත්‍ය ධර්මයක්. යම් කිසි දෙයක් අපි ක්‍රියාකාරකමක් කරනවා නම් විපාක ගෙනවිත් දෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ ක්‍රියාකාරකමක ඒකට කියනවා කර්මය කියලා. කර්මය කියනකොට මේක යමක් කිරීමෙන් කර්ම સિદ્ધ කරන්න පුළුවන්. යමක් නොකිරීමෙන් කර්ම સિદ્ધ කරන්නත් පුළුවන්. ඒතකොට දැන් නොකල යුතු දේ කිරීමෙනුත් කල යුතු දේ නොකිරීමෙනුත් කර්ම රැස් වෙන්න පුළුවන්කම තියෙනවා. කල යුතු දේ කිරීමෙනුත් නොකල යුතු දේ නොකිරීමෙනුත් කර්ම රැස් වෙනවා. එතකොට මේ විදිහට හැම ආකාරයකින්ම කර්ම රැස් වෙන්න පුළුවන්කම තියෙනවා. කිරීම සහ නොකිරීම කියන මේ දෙපැත්තෙන්ම කර්ම සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. යමක් කරනවා කියන එකත් කර්මයක්, යමක් නොකරනවා කියන එකත් කර්මයක් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අකුසල් නොකර ඉඳීම කියන දේ කුසලයේ උත්පාදේ. කෙනෙක් කුසල් කරන්න හොඳ නැහැ කියලා හික්මෙන්න හදන එක කුසල් කරන එකෙන් වළකින එක. ඒක මොකක්ද? ඒකත් තව ආකාරයක අකුසල කර්මයක් තමයි. මෙන්න මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් කර්ම කියන එක
සමහර විට කිරීමෙනුත් සිද්ධ වෙනවා. සමහර විට නොකිරීමෙනුත් සිද්ධ වෙනවා. කිසිවක්ම නොකිරීමෙනුත් කර්ම සිද්ධ වෙනවා. දැන් ගරු කළ යුත්තේක් ඉන්නකොට ඒ පුද්ගලයාට ගරු නොකර ඉන්නවා. නොකිරීම නිසා තමයි යාට කර්මය සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට ගරු කළ යුත්තේක් ඉන්නවා. ගරු කළ යුත්තට ගරු කිරීම කියන තැනදී යා ගරු කිරීම කරනවා. එතකොට එතනදී ඒ කුසල කර්මයක් ඒ කර්මය සිද්ධ කළේ ගරු කිරීම නිසා. කිරීම සහ නොකිරීම ආදී ලෙස මේ ආකාරයට කර්ම රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් මෙන්න මේ කර්මය කියන දේත් ප්‍රධාන ප්‍රත්‍යක් දේවල් ඉපදීම පිණිස විපාකයන් ජනනය කිරීම සඳහා විපාක ශක්තියක් පහළ කිරීම සඳහා උපකාර වනු ලබන දෙයක් තමයි කර්මය කියලා කියන්නේ. කර්ම ප්‍රත්‍යයෙන් උපදිනවා. කර්මය කියන එක ප්‍රත්‍ය කරගෙන තමයි කර්මය කියන දේ උපකාර කරගෙන තමයි උපදින්නේ. ඒ නිසා කර්මය එක ප්‍රත්‍ය ධර්මයක්. කම්මප්පච්චයෝ කියලා කියන්නේ ඒකට. කම්මප්පච්චයෝ. ඒකට ඒක යම් කර්මයක් නම් ඊට අනුරූපව විපාක ගෙනවිත් දෙනු ලබන විපාක උපදවන්නා වූ ස්වභාවයක් ඒකේ තියෙනවා. ඒ තමයි කර්මයේ ස්වභාවය. විපාක පහල කරන විපාක උපදවනු ලබන ස්වභාවය. එතකොට මේ කර්මය කියන එක සංස්කාරයේ විඥාණයට ප්‍රත්‍යවන තව ආකාරයක් තමයි පින්නතුනේ මෙන්න මේ කියන කර්මය. මොකද අපි දැන් චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. චේතනාව තමයි කර්මය කියලා. යම් තැනක විඥාණය නැතුව චේතනාව විතරක් තියෙන හින්දාද? අපි දන්නවනේ යම් සිතක් කියලා කියන්නේ මෙතන විඥාණය තියෙන නිසා. ඒ විඥානන ස්වභාවයක් තියෙනවා. එහි දැනගන්නා ලක්ෂණයක් තියෙනවා. ඒ තියෙන නිසා තමයි ඒකට විඥාන කියලා කියන්නේ. ඒකට විඥානන ස්වභාවයේ තියෙන තැනක විඥාන කියලා කියනවා නම් එතනදී සංස්කාරය නැතිනම් කර්මය කියන චේතනාව කියන දේ එතන නැතුව නෙමෙයි. ඒ වගේම චේතනාව කියන දේ විඥානයේ නැතුව තනියම හුදකලාව තියෙන්නේ නෑ. එහෙනම් චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා කිව්වේ. එතකොට ඒ කර්ම සහගත සිතක් ගැන කතා කරන්නේ. හැබැයි එතනදී ප්‍රධාන වෙනවා මොකද්ද මේ කර්ම චේතනාව කියන එක. කර්මය කියන එක. මේ කර්මය කියන දේ යම්කිසි විපාකයක් උපදවන්නට හේතුවක් වෙනවා. ඒ මුල් කරගෙන යම් විපාක ශක්තියක් නිෂ්පාදනය කරනු ලබනවා. ඒ දේ මුල් කරගෙන යම් විපාක ශක්තියක් නිර්මාණය කරනවා. අන්නේ විපාක ගෙනවිද්දෙනු ලබන යම් ශක්ති විශේෂයක්. විපාක ගෙනවිද්දෙනු ලබන යම් විශේෂයක් ක්‍රියා විශේෂයක් තියෙනවා නම් ඒ දේවල් හඳුන්වන්නේ කර්ම කියලා. ඒ දේවල් හඳුන්වනවා කර්මය කියලා. එතකොට මේ කර්මය කියලා කියන්නේ මේ අපි කරන වැඩේ තියෙන ක්‍රියාකාරකම. එතකොට මේ ක්‍රියාකාරකම නිසා ලැබෙනවා මොකද්ද විපාකයක්. ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. යම් විදිහකටද ක්‍රියාත්මක වෙන ස්වභාවය නිසා එහි ප්‍රතිඵලයක් දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා තමයි කර්මය නිසා විපාක උපදවනවා කියලා කියන්නේ. ඊට අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්‍ය වෙලා සංස්කාරයේ නැවත විඥාණයකට ප්‍රත්‍ය වෙනවා කියන තැනදී විශේෂයෙන්ම දක්වනවා මේ කර්ම ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවීම සිද්ධ වෙනවා. සංස්කාරයේ කර්මය වෙනකොට විඥාණය විපාක වශයෙන් ඵලයේ වශයෙන් පවතිනවා. ඒකට මෙතනදී කර්ම කියන එකේදී අදහස් කරලා තියෙන්නේ. ඒකට සංස්කාරය කියන තැන මුල් කරලා තියෙන්නේ මොකද්ද? සංස්කාරය කියන තැන මෙතනදී මුල් කරලා තියෙන පින්නතුනේ අර විඥාණය උපදවන්නට මූලික හේතුව බවට පත්වීම කියන තැන. ඒ කියන්නේ එතනදී සංස්කාරය කියලා කියන්නේ කොටිම කිව්වොත් කර්ම චේතනාවක්, කර්මසිතක්, කර්ම විඥානයක්. ප්‍රතිසන්දි වශයෙන් අපි යම් තැනකට යනකොට ඒ ප්‍රතිසන්දි වශයෙන් යන්න හේතු විදිහට ඉදිරිපත් වුණා යම් කර්ම නිමිත්තක්. ඔබ කරපු හොඳ හෝ නරක කර්මයක් අරමුණු කරලා තමයි යන්නේ ප්‍රතිසන්දි වශයෙන්. එතකොට එතන යම් කර්මයක් සිහිපත් කළා නම් කරපු හොඳ හෝ නරක කුසල හෝ අකුසල වශයෙන් යම් කර්මයක් සිහිපත් කළා නම් ඒ සිහිපත් කරන තැන ඒ සිතක් කර්මණු කිරීමක් තමයි සිද්ධ වුනේ. කුසල හෝ අකුසල වශයෙන් ඉපදුණු සිතක් කර්මණු කිරීමක්. ඒකට ඒ පහළ වෙන්නේ සිතක්නේ. ඒ පහළ වෙන්නේ සිතක්. එතකොට ඒ සිත පහළ වෙනකොට එතන
මූලිකත්වය අරගෙන තියෙන්නේ මොකද්ද? මූලිකත්වය අරගෙන තියෙන්නේ එහි තියෙන කර්ම ස්වභාවය. ඒ හිතේ තියෙන කර්ම ස්වභාවය. අන්න ඒ නිසා තමයි ඒ හිතෙන් විපාක උපදවන්නේ. විපාක විඥානයක් උපදවන්නේ නිසා. විපාක විඥානයක් උපදවනවා කියලා කිව්වට එතන උපදින්නේ හිතක්. හැබැයි එතනදී ඒකේ විපාක කෘත්‍ය තමයි ප්‍රධාන. ඒ නිසා විපාක විඥාන කියලා කියනවා. ඒ හිතේ තියෙන වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ටික තියෙන. හැබැයි එතන විඥානය තමයි ප්‍රධාන වෙන්නේ. ඒ හින්දා ඒක විපාක විඥානයක්. විපාක වශයෙන් එහි ඉපදීමක්. ඒකට මෙන්න මේ විදිහට අපිට එතන විපාකයන්ගේ පහළවීමක් කියන දේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. විපාකයන්ගේ පහළවීම කියන දේ දකින්නට පුළුවන්කම තියෙනවා. මේ තමයි විපාකයේ තියෙන ස්වභාවය. ඒ කියන්නේ කර්ම ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍ය වෙනවා. ඒකට කර්ම ප්‍රත්‍ය විදිහට එතකොට මේ ප්‍රත්‍ය වෙන එක පිළිබඳව අපි තේරුම් ගන්නකොට අපිට දකින්න පුළුවන් කර්ම විදිහට ප්‍රත්‍ය වෙනවා කියන තැනදී මේ කර්ම ප්‍රත්‍යෙහි යෙදීම ආකාර දෙකකින් තේරුම් ගන්නට පුළුවන්. එකක් සහජාත වශයෙන් යෙදෙනවා, එකක් නානාකනික වශයෙන් යෙදෙනවා. සහජාත වශයෙන් යෙදෙනවා කියලා කියන්නේ එකට උපදිනවා. ඒ හිතේ එකට උපදිනවා. ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් ඒ කර්මය කියන දේදී කර්ම සංස්කාරය කියන දේ ඒ හිතේ යෙදෙන ඒ විඥාණයට ඒ ප්‍රත්‍යවීම සිද්ධ කරනු ලබනවා. ඒක චිත්තක්ෂණික වශයෙන් ඒක සිද්ධ වෙන දෙයක්. ඒක හැම වෙලාවකදීම සහජාතයි. ඒකට ඉපදීම් විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වගේම කර්ම ප්‍රත්‍ය කියන එක නානාකනික වශයෙන් සිද්ධ වෙනවා. නානාකනික වශයෙන්. අර අපි කතා කළේ දැන් ප්‍රතිසන්දි අවස්ථාවේදී සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ ප්‍රතිසන්දි අවස්ථාවේදී සිද්ධ වෙන්නේ එක නානාකනික වශයෙන් ප්‍රත්‍යවීම කියන දේ. ප්‍රතිසන්දි අවස්ථාවේදී නානාකනික වශයෙන් තමයි ඒ ප්‍රත්‍යවීම සිද්ධ කරනු ලබන්නේ. එතකොට මේ නානාකනික කියලා කියන්නේ ක්ෂණය විදිහට ගත්තාම මේක වෙනස් වෙනවා කියන බව. ඒකට ක්ෂණයක් විදිහට වෙනස් වීම කියන දේ අපි දකින්න වෙන්නේ අපිට එක මොහොතක හටගත් හිතක් නිසා වෙනත් ක්ෂණයක විපාකයේහි පැමිණීම අපිට නානාකනික විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කරුණ පිළිබඳව අපි තව දුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු. කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිල් දෙනාටත් මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු සියලුම දෙනාටත් මේ උතුම් කුසලය උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සමාජ සංගායනා